මම දැන් අද සර්වර් මෙතනට වැඩසටහනට ආරාධනා කරන ප්‍රධාන හේතුවක් තමයි මේ සර්ගේ තීම්කින් පැටර්න් එක. ටිකක් වෙනස්. මේක ටිකක් හරි අලුත් දෙයක්. මම හිතන්නේ සර්ට එහෙම අයිඩියා එකක් නැහැ රට හැර යන්න. අපි කියමු මේ ඇයි ඇත්තටම සර්ට යන්න පුළුවන්. ඇයි යන්නේ නැත්තේ? සහ යන අයට මොකද කියන්නේ? ඔය ඒ කියන්නේ මට පෞද්ගලිකව රට හැර යන එක ඉතාමත්ම ලේසි. මම පෞද්ගලික විශ්වාස කරන දෙයක් තමයි ආශාන් අපි හැර යන එක ගොඩක් ලේසි වැඩක්. අපි කරන්න ඕන වෙන්නේ පද්ධතියක් මිද වැටෙනවා නම් ඒ බිඳ වැටෙන පද්ධතිය ඔසවලා තබන්නයි අපි උත්සාහ කළ යුතුයි. සර්ට මොන හරි එහෙම මේ අයිඩියා එකක් තියෙනවා දේශපාලනයට. ඇත්තටම රටට සේවය කරන්න ගොඩක් ආසයි. මම පුද්ගලිකව ළමයින්ට ගිහිල්ලා තිනවා මේ අධ්‍යාපනය අවශ්‍ය නැහැ සල්ලි හම්බ කරන්න. එහෙම නැත්නම් අධ්‍යාපනය අවශ්‍ය නැහැ දියුණු වෙන්න කියලා. සර්ට මොනවද කියන්නේ දින අවසාන වශයෙන්? මේ රට වර්තමානයේ වැටිලා තියෙන ආර්ථික තත්ත්වයත් එක්ක මේ දරුවන්ගේ දෙමව්පියෝ බොහොම දුක් මහන්සියලා තමයි මේ දරුවන්ව ජීවත් කරවන්නේ. මම කිසිසේත් මාෂාන් ඒ තත්වයට ඒ දරුවෝ ඔන්ලයින් මේ විවිධ ක්‍රම හරහා මේ මුදල් උපයන්න උත්සාහ කරනට මම ඒ දරුවන්ට චෝදනාවක් එල්ල කරන්නේ නැහැ. ඒ චෝදනාව මම එල්ල කරන්නේ නැවත වාරයක් මේ රටේ ඉන්න පාලකයෝ. තීරණාත්මක අවස්ථාවක්. තමයි ජීවිතේ ටර්නින් පොයින්ට් එක වෙන්න පුළුවන්. මේ වැඩසටහන. රටේ තැනින් හැම දවසකම ආසන්න වශයෙන් සිද්ධි 20ක් 23ක් අපිට වාර්තා වෙනවා රටේ ප්‍රධාන ධාරාවේ පුවත් බලනකොට මේ ගෑස් ටැංකිය පුරන කතාවක්. එතකොට මෙතන මේ ප්‍රශ්නේ මිනිස්සුන්ට තියෙනවා. මිනිස්සුන්ට වාගෙන කන්න විදිහක් නැහැ, ව්‍යාපාරයක් කරගන්න විදිහක් නැහැ. ඒ පැත්තෙන් ව්‍යාපාර සහ මිනිසුන්ගේ එදිනෙදා දෛනික ජීවිතේ කඩා වැටෙනකොට අර පැත්තෙන් පොළොන්නරුව, අනුරාධපුර, මුලතිව් ඔය ගත්තට පස්සේ කෘෂිකර්මාන්තයේ මතින් යැපෙන මිනිස්සුන්ගේ කෘෂිකර්මාන්තයේ මේ වෙනකොට අඩාල වෙලා තියෙනවා. මොකද රටේ දැවැන්ත රසායනික සහ කාබනික පොහොර අර්බුදයක් තිබෙනවා. ගෝවියා වර්තමානයේ යාචකයෙක් බවට පත් කරලා තියෙනවා. ආශාන් මං හිතන්නේ දන්නවා යූරියා කොට් එක කිලෝ 50ක කොට් එක වර්තමාන වෙළඳ වටිනාකම ආසන්න වශයෙන් 12500ක් විතර වෙනවා. ඉහළ කැපකිරීමක් කරන්න. එතනදී මේ කෑම බීම් වල පුතා රස බලන්න උත්සාහ කරන්න එපා අපේ දරුවෝ ටික. පුතාලට අම්මලා තාත්තලා පුළුවන් උපරිම ආකාරයට කන්න බොන්න දෙනවා. ඒ වගේම තමයි අපේ දරුවෝ කිසිසේත්ම අඳින ඇඳුම දිහා බලන්න එපා. පුතාලට තියෙන එක ඇඳුම නම් ඒක හොදෝ අඳින්න. කන කෑම වේල උදේ 8ට පෙර ගත්තාම ඇති. දවල්ට කන්න පොඩ්ඩක් ප්‍රමාද වෙයි, රැයට කන්න පොඩ්ඩක් ප්‍රමාද වෙයි. ආහාර වේලක් දෙකක් මගහැරෙයි. පුතාලා මතක තියාගන්න මේ ලෝකේ වෙනස් කරන්න නම් ඉහළ කැපකිරීමක් කරන්න අවශ්‍ය වෙනවා. මේ ලෝකේ වෙනස් කරලා තියෙන පුතා ඇත්තටම බඩගින්න ඉඳ මිනිස්සු ටික. වර්තමාන પરම්පරාව ගොඩක් දුරට නැඹුරු වෙලා ඉන්න මේ අධ්‍යාපනය කියන දේ එක තැනකින් නතර කළා. කම්පියුටර් එකක් ඉස්සරහට ගිහින් සල්ලි හොයන මට්ටමකට. එතන ඇත්තටම ලොකු ඛේදවාචකයක් නේ. මොකද මේ වෙනකොට අන්තර්ජාලය හරහා සල්ලි උපයන සහ ලෝකේ අපි ගත්තොත් එහෙම Facebook නිර්මාතෘව ගත්තත්, Zoom නිර්මාතෘව ගත්තත්, Microsoft නිර්මාතෘව ගත්තත් මේ අය Tamanගේ ගමන් මාර්ගය හදාගෙන තියෙන්නේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය ඊට අමතරව උපාධිය මේ හැමදේම සම්පූර්ණ කරගෙන. අපි ආසම දෙයක් තමයි නිදාගන්න. මාත් නිදාගන්න ආසයි. මගේ විශ්වවිද්‍යාල ජීවිතය තුළ පුතාලා මතක තියාගන්න නිදාගෙන තියෙන ඉතාමත්ම සීමිත කාල සීමාවක්. අපිට නිින්ද පුතාලා මතක තියාගන්න පැය 5ක නිින්දකට සීමා කරගන්න. ඔබේ ව්‍යාපාරයක් ලංකාවේ වේගයෙන්ම වර්ධනය වන සාර්ථකම ව්‍යාපාරයක් බවට පත් කරගන්න මේ වන විටත් ලංකාවේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාර සහ වෙළඳ සන්නාම 500කට අධික ප්‍රමාණයක් අපත් සමග අත්වැල් බැඳගෙන සිටී. දැන්වීම් කරන සහ අලෙවි කරන ක්ෂේත්‍රයේ වසර ගණනක අත්දැකීම් සමග ඔබේ ව්‍යාපාරයේ සාර්ථකත්වය අදම අත්විඳින්න. ව්‍යාපාර ප්‍රවර්ධනය, වෙළඳ දැන්වීම් නිර්මාණකරණය, වෙළඳ දැන්වීම් හඬ සැපයීම ඔබේ ආයතනයේ සමාජ මාධ්‍ය මෙහෙයවීමේ සිට සියලුම ප්‍රවර්ධන කටයුතු දිවයිනේ අඩුම මිලකණන් යටතේ ප්‍රවීණයන් හරහා වැටිම අනර්ගත්වයෙන් අදම සිදු කරගන්න. පැය 24 තුළ ඔබට සුදුසු ඕනෑම වෙලාවක අපට කතා කරන්න 077 46 58 684. ආයුෂ බොහෝ වේවා. සියලු දෙනාටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. වාසනාවන්ත දවසක් ප්‍රාර්ථනා කරනවා. ඔබේ ව්‍යාපාර, ඔබේ රැකියාව දිනෙන් දින දියුණු වෙන සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. ලංකාවේ මේ වෙනකොට තියෙන තත්ත්වය ගත්තොත් එහෙම ඒක අමුතු වෙන්න ඔබට මට කතා කරන්න දෙයක් නෑ. අපි දන්නවා ලංකාවේ මේ වෙනකොට තියෙන තත්ත්වය මොකක්ද සහ සාමාන්‍ය වශයෙන් අපිට ජීවත් විය හැකි මට්ටමකද අපිට තියෙන්නේ. නැත්නම් මේ ජීවිකාව ගෙනියනකොට මොන වගේ බාධකද අපිට එන්නේ සහ අධ්‍යාපනික වශයෙන් ගත්තත්, ආර්ථිකමය වශයෙන් ගත්තත්, සමාජීය වශයෙන් ගත්තත් රට යම් තාක් දුරට යන්නේ ටිකක් වෙන පැත්තකට කියලා ඔබට මට පේනවා, දැනෙනවා සහ ඒක අපි අත්විඳින්න ඉන්නවා. එහෙම වෙලාවක මට හිතුණා ඔබේ ජීවිතේ සමහර වෙලාවට මේ අරන් ආපු වැඩසටහනෙන් පස්සේ, අදින් පස්සේ ඔබ ටිකක් හිතන විදිය වෙනස් කරાવી. ඔබ දෙයක් දකින විදිය වෙනස් කරાવી. ඔබට දෙයක් දැනෙන විදිය ඔබට වෙනස් විදිහට දැනෙන්න ගනීවි.
සමහර වෙලාවට නොයෙකුත් ආකාරයේ විවිධ මාදිලියේ YouTube වැඩසටහන් අතරේ අෂාන් ඔන්ලයින් මගේ වැඩසටහන් හැමදාමත් වෙනස් වෙන්නේ ඔබේ ජීවිතය වෙනස් කරන එහෙම නැත්නම් ඔබේ ජීවිතය චේන්ජ් කරන අලුත් ගැම්මක් අලුත් වෙනසක් එක තමයි මම මේ වැඩසටහන ඉදිරියට අරගෙන එන්නේ. ඉතින් මේ අරන් එන වැඩසටහන් මාලාවේ තවත් එක් සුවිශේෂී කඩයිමක් ස්පෙෂල් එපිසෝඩ් එකක් තමයි අද මම අරගෙන එන්නේ. ඉතින් මං පොඩක් මේ පහුගිය දවස් ටිකේ යම් අත්හදා බැලීම් විශ්ලේෂණ ගවේෂණ කරමින් ඉන්න අතරපාරේ මට හම්බුණා එක් සුවිශේෂී ගුරුවරයෙක්. මම හිතනවා මේ ගුරුවරයාගෙන් ඔබේ ජීවිතේ වෙනස් කරන විදිහේ කතාවක් තියෙයි. සහ ඔබේ සමාජීය ඔබේ ආර්ථිකය මේ යන සිටුවේෂන් එකට ඔහුට යමක් කියන්න තියෙනවා කියලා. අන්න ඒ නිසාම ඔහුව අපි කැඳවගෙන ආවා අපේ මැදිරියට සහ මේක විශේෂ වැඩසටහනක්. ඉතින් කොළඹ විශ්වවිද්‍යාලයේ රසායනික විද්‍යාව පිළිබඳ විශේෂ උපාධියක් හිමි අපේ ආදරණීය ගුරුතුමාව අපි අද වැඩසටහනට ආරාධනා කරා සමිත හල්වතුර ගුරුතුමාව. අයිබෝන් සමිත් සර්. අයිබෝන් සර්. අපි මුලින්ම දැන් සමිත් සර් මේ වෙනකොට අපේ ශ්‍රී ලංකාවේ රසායනික විද්‍යාව පිළිබඳව සර්ගේ ඉගෙනගෙන තියෙන සහ ඉගෙන බලාපොරොත්තු වෙමින් ඉන්න සිසුන් විශාල පිරිසක් සර් මේ වෙනකොට දන්නවා. අපි දකිනවා සර් සමාජ මාධ්‍යයේ යම් තැන්වලදී යම් විදිහේ කතිකාවත් ඇති කරනවා වැඩසටහන් ඉදිරිපත් කරනවා සහ මේ දරුවන්ට සබ්ජෙක්ට් එක විතරක් නෙවෙයි සබ්ජෙක්ට් එකට එහා ගියපු මේ සමාජීය දැනුමත් යම් කිසි අවස්ථාවකදී දෙනවා. ඔබ කොළඹ විශ්වවිද්‍යාලයේ රසායනික විද්‍යාව පිළිබඳ විශේෂ උපාධිධාරී. ඒතරසේ දැන් මේ වෙනකොට ලංකාවේ මිනිස්සු බහුතරයක් දුක් විඳින මිනිසුන්ට දැනෙන ප්‍රශ්න කිහිපයක් තියෙනවා. එකක් තමයි රටේ තැනින් හැම දවසකම ආසන්න වශයෙන් සිද්ධි 20ක් 23ක් අපිට වාර්තා වෙනවා රටේ ප්‍රධාන ධාරාවේ පුවත් බලනකොට මේ ගෑස් ටැංකිය පුරන කතාවක්. එතකොට මෙතන මේ ප්‍රශ්නේ මිනිසුන්ට තියෙනවා. මිනිස්සුන්ට වගන කන්න විදිහක් නැහැ, ව්‍යාපාරයක් කරගන්න විදිහක් නැහැ. ඒ පැත්තෙන් ව්‍යාපාර සහ මිනිසුන්ගේ එදිනෙදා දෛනික ජීවිතේ කඩා වැටෙනකොට අර පැත්තෙන් පොළොන්නරුව අනුරාධපුර මුලතිව් ඔය ගත්තට පස්සේ කෘෂිකර්මාන්තයේ මතින් යැපෙන මිනිස්සුන්ගේ කෘෂිකර්මාන්තයේ මේ වෙනකොට අඩාල වෙලා තියෙනවා. මොකද රටේ දැවැන්ත රසායනික සහ කාබනික පොහොර අර්බුදයක් තිබෙනවා. මේ දේවල් එක්ක මිනිස්සු ඉන්නේ ලොකු ප්‍රෙෂර් එකක සර්. සර්ට මොනහරි වැඩපිළිවෙලක් සහ සර්ගේ දැක්ම මොකක්ද මේ මිනිස්සුන්ගේ ප්‍රෙෂර් එකට සහ මම හිතනවා මේ වැඩසටහන නරඹයි ඔවුන් සහ ඔවුන්ගේ දුවා දරුවන් අපි එතනින් පටන් ගමු. ඔව් අෂාන් මම මුලින්ම අෂාන් පැහැදිලි කිරීමක් කරන්නම්. දැන් අෂාන් මුලින්ම අහන දෙයක් තමයි මේ වර්තමානයත් එක්ක ගෑස් ටැංකි පිපිරීම නැත්නම් ගෑස් ආශ්‍රිත පිපිරුම් ඇතිවීම සම්බන්ධයෙන් අෂාන් අහනවා ගැටලුවක්. එතනදී අපි ප්‍රධාන වශයෙන්ම ගත්තොත් එහෙම නිවසක භාවිතා කරන ගෑස් සිලින්ඩර් එක අන්තර්ගත වෙනවා liquefied petroleum. අපි කියනවා LP ගෑස් අන්තර්ගත වෙන්නේ. මේ LP ගෑස් වල ප්‍රධාන වශයෙන්ම වායු වර්ග දෙකක් අන්තර්ගත වෙනවා. අපි කියනවා ප්‍රොපේන් සහ බියුටේන් කියන වායු වර්ග දෙකේ මිශ්‍රණයක් තමයි ගෘහස්ත ගෑස් සිලින්ඩර් එක අන්තර්ගත වෙන්නේ. එතනදී අපි ප්‍රොපේන් වායුව ගත්තොත් එහෙම බොයිලින් පොයින්ට් එක අපි කියනවා තාපාංකය සාපේක්ෂව පහත් අගයක් වෙනවා බියුටේන් කියන වායුවට සාපේක්ෂව. අපි සමාන පරිසර තත්ත්ව යටතේ සමාන වායු සාම්පල දෙකක් තිබ්බොත් එහෙම ප්‍රොපේන් කියන වායුවෙන් ඇති කරන පීඩනය වැඩි. මෙන්න මේ සංයුතියේ වෙනසක් කරොත් යම්කිසි ආකාරයකට ඒක බොහෝ විට ඉතින් සමාගම හරහා තමයි සිද්ධ වෙන්නේ. මේ සංයුතියේ වෙනසක් කළ ප්‍රොපේන් ප්‍රමාණය වැඩි කිරීමක් සිද්ධ කරොත් එහෙම අර පීඩනයේ වැඩිවීම අපිට පිපිරුමක් වශයෙන් දකින්න ලැබෙනවා. වර්තමානයේ අපේ ලංකාවේ තියෙන සමාගම් හිම සංයුතියේ වෙනසක් කරනවා නම් අනිවාර්යයෙන්ම අපේ මහජනතාව දැනුවත් කළ යුතු තිබුණා මේ ගෑස් සිලින්ඩර නිවසෙන් එළියේ තබන්න කියන දේ අනිවාර්ය දැනුවත් කිරීමක් කළ යුතු තිබුණා. වර්තමානයේ ලෝකයේ ගමන් කරන්නේ මම රසායන විද්‍යාව කරන ගුරුවරයෙක් වශයෙන් ගත්තොත් එimhe green chemistry කියන සංකල්පය green chemistry කියන concept එක තමයි ලෝකයේ මේ වෙනකොට සංවර්ධිත රටවල් භාවිතා කරන්නේ. ඉතින් අපි green chemistry කියන සංකල්පයකට අරගෙන යනවා නම් නැත්නම් green world කියන තැනකට green world එකේ තැනකට ලංකාව ගෙනියන්න අපි උත්සාහ කරනවා නම් කාබනික ගොවිතැනට අපි යා යුතුයි. මොකද කාබනික ගොවිතැනත් එක්ක ඒ ලැබෙන භෝගවලට එළවලු පළතුරු වලට ලෝක වෙළඳපොළ තුල විශාල මිලක් ලැබෙනවා. ඒ කියන්නේ කාබනික ගොවි තැනට ලෝකයේ තුල වෙනම වෙළඳපොළක් තියෙනවා. ඉතින් අපිට ඇත්තටම ඒක හොඳ සංකල්පයක් ලංකාව තුළ නිර්මාණය වෙච්ච. නමුත් අශාන් අපි දෙයක් කරනකොට අපිට නියම ව්‍යාපෘතියක් කරන්න තිබුණා. තමයි සාර්ථක නියම ව්‍යාපෘතිය. ඒ නියම ව්‍යාපෘති සාර්ථකත්වයේ බලලා ඒක ගොවි ජනතාවට ලබා දෙන්න තිබුණා. නමුත් ලංකාව තුළ එහෙම දේවල් ක්‍රියාත්මක වෙන්නේ බොහොම
මන්දගාමී ස්වරූපයෙන්. ඒ වගේම තමයි නිසි වැඩපිළිවෙලක් නැහැ. කවුරු හරි කියනවා ක්‍රියාත්මක කරන ඒවා නියම ව්‍යාපෘති දකින්න. ඒ නියම ව්‍යාපෘතිය නොදැකීමේ ප්‍රතිඵලයක් තමයි වර්තමාන යසන් අපේ ලංකාව තුළ දකින්නේ. මේ අස්වනු අඩු වෙලා මේ තත්ත්වය දකින්නේ ওই නිසා. ඒ වගේම අපි තව දෙයක් මම විශේෂ සංකල්පයක් මෙතනදී මම ඉදිරිපත් කරන්නම්. මම විශ්වාස කරනවා අපි කාබනික ගොවිතැන ලංකාවේ ප්‍රචලිත කරනවා නම් ලංකාවටම එක ප්‍රධාන කාබනික පොහොරක්. අපි සරලව ගත්තොත් එහෙම එක කොම්පෝස්ට් පොහොරක්. අපි කාබනික පොහොරවලදී කොම්පෝස්ට් විතරක් නෙමෙයි. නමුත් එක කොම්පෝස්ට් පොහොරක් මම ආදර්ශයක් වශයෙන් කියන මුළු ලංකාවටම එක් සියලුම වගාවන්ට අපි කෙටි කාලීන, මධ්‍ය කාලීන, දිගු කාලීන මේ සියලුම භෝගවලට අපිට ඉදිරිපත් කරන්න හැකියාව තියෙනවා එක කොම්පෝස්ට් පොහොරක්. ඒතර ප්‍රශ්නයක් කියනවා එක කොම්පෝස්ට් පොහොරකින් මේ සියලුම වගාවන්ට පුළුවන්ද? ඔව්. අපිට පුළුවන් එතනදී ඒ සියලුම වගාවන්ට එක පොහොරක් හදලා විවිධ භෝගයන්ට, පළතුරු වලට, එළවලු වලට, විවිධ පලා වර්ග වලට ගැලපෙන්න අපිට ඒක සංයුතිය වෙනස් කරන්න අපිට හැකියාවක් තියෙනවා. අපිට ඒකට පිරවුම් කාරක නිවස තුලින් හොයාගන්න පුළුවන්. එතකොට නිසි ප්‍රමිතියකින් යුක්තව අපිට කොම්පෝස්ට් පොහොරක් හදාගන්න පුළුවන් නම් ඒක ලංකාවට මේකක් තිබ්බොත් ඇති. උපරිම වශයෙන් අපිට 3ක් උපරිම 5කින් අපිට ඒකට සීමාවක් පනව ගන්න පුළුවන්. ඒ පස්වල තියෙන සංයුතිය සහ විවිධ ප්‍රදේශවල තියෙන ඒ දේශගුණික තත්ත්වත් එක්ක අපිට උපරිම 5කට සීමා වෙන්න පුළුවන්. නමුත් මම විශ්වාස කරනවා අපිට මේකට පරීක්ෂණ කරන්න ඕන ආශා. අපේ රටේ පරීක්ෂණ තියෙනවා. අපිට පරීක්ෂණාගාර තියෙනවා. විශ්වවිද්‍යාලවල පරීක්ෂණ කරනවා. අපි වර්තමාන විශ්වවිද්‍යාල ශිෂ්‍ය පරීක්ෂණ කරනවා. නමුත් අවුල තියෙන්නේ ඒවා නිබන්ධන වලට, තීසිස් වලට සීමා වෙලා. අපි නිබන්ධන වලින් ඕවා මේ කබඩ් වලින් එළියට අරගෙන මේවා අපිට ප්‍රැක්ටිකල් වෙනවා. මේවා සමාජගත කරන්න ඕන. ඒ කොම්පෝස්ට් පොහොර අපි එක වර්ගයක් හදාගෙන අපිට ඒකට විවිධ පිරවුම් එකතු කරමින් අපිට ඒවැය තියෙන සංයුති අඩු වැඩි කරමින්, මොකද විවිධ භෝග වලට අවශ්‍ය වෙන පෝෂක වෙනස්. ඉතින් අපිට සංයුති පාලනය කරන්න විවිධ පූරකයන් එකතු කරන්න හැකියාවක් තියෙනවා. අපිට කොහොබත් එකතු කරන්න පුළුවන්, පොල්ලෙලි එකතු කරන්න පුළුවන්, විවිධ විදිහට අපිට ශාක කොළ, එහෙම නැත්නම් ශාක වලින් ලැබෙන අතු කැබලි එකතු කරමින් ඒ සංයුතිය අපිට පාලනය කරගන්න හැකියාවක් තියෙනවා. ඉතින් මම විශ්වාස කරනවා අපි කාබනික ගොවිතැනකට යනවා නම් ඒක ප්‍රධාන සංකල්පයක් අපි හදා ගන්න වෙනවා. නැත්නම් ඒක ප්‍රධාන ක්‍රමවේදයක් හදා ගන්න වෙනවා. විවිධ ස්ථානවල අපි කොම්පෝස්ට් පොහොර හදාගෙන මේ ක්‍රමවේදය අශාන් අපිට ක්‍රියාත්මක කරන්න හැකියාවක් ලැබෙන්නේ. දැන් ඔතන තියෙන්නේ සර් ප්‍රධානම ගැටලුව මම හිතන්නේ රටේ තියෙන දේශපාලන බලාධිකාරී ප්‍රශ්නයක්. ඒක පක්ෂ වේවා, විපක්ෂ වේවා, දෙපක්ෂයටම අදාළයි. මොකද දැන් අපි දකිනවා වර්තමානයේ වෙනකොට චීනෙන් අරන් ආපු කසල සහිත නැබක් මේ වෙනකොටත් ලංකාවේ මුහුදු තීරය ආසන්නව ගැවසෙනවා. අපි මේ වැඩසටහන පටිගත කරන වෙලාවෙදිත් දැන් සමහර වෙලාවට ගොවීන් මේකට ප්‍රතිචාර දක්වනවා මේකේ මේ තියෙන්නේ අපිට වගාවට අදාළ පොහොර නෙවෙයි. නමුත් යම් යම් තැන් වලින් අපිට වාර්තා වෙනවා මේ පොහොර සාමාන්‍ය ගොවීන් අතරට බෙදා හරලා තියෙනවා. දැන් සර්ට හිතෙන්නේ නැද්ද මේක ඇත්තටම මේ දැන් අපි මධ්‍යස්ථ තැනක ඉඳන් බැලුවොත් එහෙම රටේ ඉහළ තැන්වල ඉන්න යම් යම් පිරිස් Tamanගේ හිතුමනාපයට ගන්න තීන්දුව తీරන නිසා රටට බත සපයන ගොවියාට වගේම රටේ කෘෂිකර්මාන්තයට ලොකු අගතියක් වෙනවා කියලා සට දැනෙන්නේ. ඔව් අපේ රට ගත්තොත් එහෙම අපේ රටේ ප්‍රධාන වශයෙන්ම ඍජු හා වක්‍රාකාරයෙන් වෘත්තීය බවට පත් වෙන රටේ බොහෝ පිරිසගේ කෘෂිකර්මාන්ත. නමුත් අපිට අශාන් අපි ඇත්තටම කනගාටු වෙන්න ඕන. අපිට නිදහසෙන් පස්සේ මේ රටට නිසි කෘෂිකාර්මික ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක වුණේ නැහැ. අනේ නිසි කෘෂිකාර්මික ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක වුණේ නැති නිසා අපේ රටේ රජ වෙන්න හිටපු ගොවියා ගොඩක් පහළට වැටෙනවා. රජ වෙන්න හිටපු ගොවියා බලු වුණා අපි දැක්කා. බොහොම හරි අශාන්. ඒ කියන්නේ මේ ගොවියා වර්තමානයේ යාචකයෙක් බවට පත් කරලා තියෙනවා. අශාන් මං හිතන්නේ දන්නවා යූරියා කොට් එක කිලෝ 50ක කොට් එක වර්තමාන වෙළඳ වටිනාකම ආසන්න වශයෙන් 12500ක් විතර වෙනවා. ඕක ගොවියට රජයෙන් දෙනවා. පිට රටින් ගෙනල්ලා යූරියා කොට් එක ගොවියට රජයෙන් දෙනවා සහනාධාරයක් යටතේ. නමුත් සහනාධාරයක් යටතේ දෙනවා කියලා කියන්නේ එතන රජය යම් කිසි විදිහකින් පාඩුවක් ලබනවා. ඉතින් පාඩුවක් ලැබමින් ගොවියට මේ පොහොර දීලා රජයට ලාභයක් ලබා ගන්න පුළුවන් විදශාන්. කවදාවත් හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඉතින් අශාන් අපි මේ කෘෂිකර්මයේ දියුණු කරන්න නම් මේ රට තුල අපි අනිවාර්යයෙන්ම අපි කාබනික ගොවිතැන කියන එක අපි වෙනම සංවර්ධනය කළ යුතුයි. නමුත් අපි කාබනික ගොවිතැන 100% හැමතැනකම යොදන්න හරි අමාරුයි සමහර තත්ත්වයන් එක්ක. ඉතින් අපිට පුළුවන් රට තුල නිෂ්පාදනයන් කරන්න. එතනදී අපිට කෘෂිකර්ම පැත්තෙන් ගත්තොත් මේ රට කෘෂිකාර්මික රටක් වශයෙන් ඉදිරියට ගෙනියන්න නම් රට තුල අනිවාර්ය යූරියා නිෂ්පාදනය කළ යුතුයි. ඒ විතර නෙමෙයි අශාන්. අපි මේ රට තුල තවත් මූලික රසායනික ද්‍රව්‍ය නිෂ්පාදනය අනිවාර්යයෙන්ම යන්න ඕන. එතනදී අපි ගත්තොත් එහෙම නයිට්‍රික් අම්ලයේ නිෂ්පාදනය, සල්ෆියුරික් අම්ලයේ නිෂ්පාදනය, ඒ වගේම සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් නිෂ්පාදනය මේ දේවල් රට තුල සිද්ධ කළ යුතුයි. අපි ගත්තොත් එහෙම බොහෝ රටවල් ආශ්‍රිතව සල්ෆියුරික් අම්ල, ඒ කියන්නේ දල ජාතික සල්ෆියුරික් අම්ල නිෂ්පාදිතය රටේ ආර්ථික සංවර්ධනය මනින මිනුම් දණ්ඩක් වෙනවා.
නමුත් ලංකාව ඉතාමත්ම කනගාටුයි. අපි සියලුම රසායනික ද්‍රව්‍යයන් ලංකාවට පිටරටින් ගේන. අපි ප්‍රධාන වශයෙන් ගත්තොත් එimhe සල්ෆියුරික් ලංකාවට ගේනකොට අතිවිශාල මුදලක් වියදම් කරන්න වෙනවා. නමුත් ලංකාව තුල විශ්වවිද්‍යාල මට්ටමින් රිසර්ච් කරලා තියෙන ඒ සම්බන්ධව පරීක්ෂණ කරලා ඒ සම්බන්ධ නිබන්ධන මේ දේවල් සකස් කරලා තියෙන ලංකාවේ මේ කර්මාන්ත ස්ථාපිත කරන්න පුළුවන් කියලා. නමුත් අශන් ගැටලුව තියෙන්නේ මේ දේවල් අපේ පාලකයන්ට අතීතේ ඉඳන් වර්තමාන අතීත මේ සියලු දෙනාටම මේක තේරුනේ නෑ අශන්. ඒත් එක්කම අපි දකිනවා සර් මේ ආදරය ගැන සහ රට ගැන රටට තියෙන ආදරය ගැන බොහෝ දුරට කතා කරනවා මේ දරුවන්ට කියලා දෙනවා. මම දැන් අද සර්වර් මෙතනට වැඩසටහනට ආරාධනා කරනත් ප්‍රධාන හේතුවක් තමයි මේ සර්ගේ තින්කින් පැටර්න් එක. ටිකක් වෙනස්. මේක ටිකක් හරි අලුත් දෙයක්. සමහර වෙලාවට මේක මිනිසුන්ට අලුත් දෙයක් වෙන්න පුළුවන්. මේ සර් කතා කරන ආදරය ඇත්තටම වෙනස් ආදරයක්. වෙනස් විදිහට දැනෙන හැඟෙන ආදරයක්. අපි චුට්ටක් එතනින් පටන් ගමු. මේ රට වෙනස් කරන්න නම් ආදරය කියන දේ අපිට රටට තියෙන ආදරය වේවා සමහර වෙලාවට මේ අපේ මිනිසුන්ට තියෙන ආදරය වේවා අපේ ජාතියට තියෙන ආදරය වේවා මේක ටිකක් වෙනස් විදිහට දැනෙන ආදරයක්. අපි එතනින් පටන් ගමු. මේ රට ආර්ථික වශයෙන් සංවර්ධනය කරන්න නම් අශාන් අපි මේ රටට ආදරය කරන්න ඕන. මොකද මේක ඉතාමත්ම ඉහළ වටිනාකම් තියෙන රටක් මේක. ඉතින් අපි රටට ආදරය කරන්න ඕන. ඉතින් මේ රටට විතරක් නෙමෙයි අපි සමස්ත ලෝකයටම ආදරය කරන්න මේ දරුවන්ට පුහුණු කළ යුතුයි. ඒ වගේම මේ පරිසරයට මේ පරිසරයත් එක්ක බැඳිලා ඉන්න සත්තුන්ට මේ සියලු දෙනාටම අපි ආදරය කරන්න පුරුදු කරාට පස්සේ මේ ආර්ථික සංවර්ධන ක්‍රියාවලිය ඉතාමත්ම ඉහළ තත්ත්වයට ගන්න පුළුවන්. මොකද වර්තමානයේ වෙලා තියෙන්නේ අපි මේ ලෝකයට ආදරය කරන්නේ නැතුව රටට ආදරය කරන්නේ නැතුව පරිසරයට ආදරය කරන්නේ නැතුව තමන් ගැන පමණක් හිතලා අපි වැඩ කරන්න උත්සාහ කරනවා. නමුත් අපි අශාන් තේරුම් ගන්න ඕන කාරණේ තමයි අපි තනියෙන් වැඩ කළා අපිට සමස්තයක් දියුණු කරන්න හැකියාව ලැබෙන්නේ නැහැ. මොකද තනියෙන් වැඩ කළා තමන් දියුණු වෙනවා කියලා හිතුවට ඒක දියුණුවක් නෙමෙයි අශාන්. අපිට දියුණුව කියලා කියන්නේ සාමූහික ක්‍රියාවලියක් විය යුතුයි. ඒ නිසා තමයි අශාන් මම විශ්වාස කරන්නේ අපේ මේ ආදරය පැතිරුණු දෙයක් විය යුතුයි. ඒක අර සීමා සහිත ආදරයක්. එහෙම නැත්නම් අපි මේ පුද්ගලයන්ට ආදරය කරන්න ඉගෙනගෙන මේ වැඩේ කරන්න බෑ. අපි පුද්ගල ආදරය කරන පුද්ගලයන්ට ආදරය කරන වෙනම උගන්වන්න දෙයක් නැහැ. අපි මුළු ලෝකේටම මේ පරිසරයටම ආදරය කරන්න ඉගෙන ගත්තට පස්සේ අපි කොහොමත් එකිනෙකාට ගෞරව කරනවා. අපි පුද්ගලයන්ට ආදරය කරන එතන ඉඳන් පටන් ගනියත්. දැන් මේ වෙනකොට අපේ පොදු ජනතාවගේ තියෙන ප්‍රධානතම මතය තමයි මේ තමන් හම්බ කරොත් තමන් කනවා කියන එක. මම හිතන්නේ එතන තමයි අපේ මිනිස්සු ටිකක් වරද්දාගෙන ඉන්න තැන. මේක මේ තමන් හම්බ කරොත් තමන් කන සිස්ටම් එකක් නෙමෙයි ඕන රටක ඕන දේශපාලනයක තියෙන්නේ. يعني සමස්තය යැපෙන්න නම් සමස්තය තුලට ආර්ථිකය යථා තත්ත්වයට පත් කරන්න නම් අපි සමස්තය වශයෙන්ම දියුණු වෙන්න ඕනේ. නමුත් අපි හිතන දෙයක් තමයි මේ හරි ආත්මార్థකාමී වෙලාවකට අපි හිතනවා නෑ අපි හම්බ කරොත් අපි කනවා කියලා. ඔක උතර තමයි අපි වරද්දගෙන තියෙන තැන. දැන් මේ වෙනකොට අපි දකිනවා පහුගිය කාලේ තාප්පවල බොහොම ආදරයෙන් බොහොම ජාත්‍යාලයෙන් චිත්‍ර ඇඳපු අපේ තරුණයෝ මේ වෙනකොට පාස්පෝර්ට් පොලිමේ කිලෝමීටර් ගණන් අවුවේ ඉන්නවා මේ රට හැර යන්න. ඒක ලොකු ඛේදවාචකයක් අපි මේ විදියට කතා කරාට මොකද රටේ ඉදිරි අනාගතේ බාර ගන්නින් අපේ තරුණ පරම්පරාව විශේෂයෙන්ම අපේ සමාජයට මුහු කරන සිසුන් පවා මේ වෙනකොට රට හැර යන තත්ත්වයක තියෙනවා. මම හිතන්නේ සර්ට හරිම ලේසියෙන් පුළුවන් මේ රට හැර යන්න. මොකද සර්ට ඊට අවශ්‍ය සුදුසුකම් සහ ඒ වටපිටාව තියෙන නිසා. නමුත් මම හිතන්නේ සර්ට එහෙම අයිඩියා එකක් නැහැ රට හැර යන්න. අපි කියමු මේ ඇයි ඇත්තටම සර්ට යන්න පුළුවන්. ඇයි යන්නේ නැත්තේ? සහ යන අයට මොකද කියන්නේ? ඕෂාන් ඒ කියන්නේ මට පෞද්ගලිකව රට හැර යන එක ඉතාමත්ම ලේසි. මම පෞද්ගලික විශ්වාස කරන දෙයක් තමයි ආශාන් අපි හැර යන එක ගොඩක් ලේසි වැඩක්. අපි කරන්න ඕන වෙන්නේ පද්ධතියක් මිද වැටෙනවා නම් ඒ බිඳ වැටෙන පද්ධතිය ඔසවලා තබන්නයි අපි උත්සාහ කළ යුත්තේ. ඉතින් මේ තරුණ ප්‍රජාව පුළුවන් තරම් උත්සාහ කරන්න ඕන. බිඳ වැටෙන තැනක් දැක්කොත් එහෙම ඒ බිඳ වැටෙන තැන නගා සිරවන්න අපි උත්සාහ කරන්න ඕන. ඒ වගේම තමයි ආශාන් මම විශ්වාස කරන තව දෙයක් තියෙනවා. මේ රට සංවර්ධනය කරන්න නම් ආර්ථික වශයෙන් සමාජීය වශයෙන් සහ අනිකුත් සියලුම ශේෂ්ත්‍ර වලින් අපි රට සංවර්ධනය කරන්න නම් අපි කුඩා ඒකක සංවර්ධනය කළ යුතුයි. කුඩා ඒකක ගත්තොත් එහෙම එක කුඩා ඒකකයක් කුඩාම ඒකකයේ තමයි තමන් කියලා කියන්න පුළුවන්. නමුත් මං කියන්නේ අපි තමන් ගැන හිතලා මේක ගොඩ දාගන්න අපිට අමාරුයි කියලා. අපිට තනිව ඉගෙනගෙන යම් තැනකට යන්න පුළුවන්. නමුත් ඒ ගියපු තැන නිසියාකාරව ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් තමන්ට තමන්ගේ වෘත්තිය නිසියාකාරව ක්‍රියාත්මක කරගන්න බැරි නම් මම ඉගෙනගත්ත දේෙන් වැඩක් නැහැ නේ ආශා. අනිවාර්යයෙන්. ඒ නිසා තමයි මම කියන්නේ අපි සමස්තයක් වශයෙන් මේක ගොඩනගා ගැනීම සිද්ධ කරගන්න ඕන කියලා. එතන තමයි මම ආශාන් මම කියන්නේ අපි අර ඒකක සංවර්ධනයක් කරගන්න ඕන. ඒකකය දියුණු කරන්න ඕන කියලා. අපි කුඩා මේකයක් වශයෙන් ගත්තොත් ගන්න පුළුවන් අපේ පවුල. ඒ හැම දිනාටම පවුල් පරිසරයක් තියෙනවා. තමන්ගේ අම්මා තාත්තා ආච්චි සීයා මේ වශයෙන් එකතු වෙච්ච පවුල් ඒකකයක් තියෙනවා. ඉතින් අපිට පුළුවන් අපේ පවුල් ඒකකයේ කොහොමද මේ තරුණ පිරිසට පවුල් ඒකකයේ කොහොමද වැඩි දියුණු කරන්නේ. ඊට පස්සේ තමන්ට පාසලක් තියෙනවා.
ඒ වගේම තමන්ගේ ආගමික මධ්‍යස්ථානයක් තියෙනවා. ඒක පන්සලක් පල්ලියක් ආදී වශයෙන් වෙන ආගමික කෝවිලක් වශයෙන් වෙන ආගමික මධ්‍යස්ථානයක්. ඒතර අපිට අපේ පාසල කියන ඒකකයේ නගා සිටවන්නේ කොහොමද? තමන්ගේ ආගමික මධ්‍යස්ථානේ නගා සිටවන්නේ කොහොමද? තමන්ගේ ගම නගා සිටවන්නේ කොහොමද? මෙන්න මේ විදිහට අපිට ඒකක සංවර්ධනය කරන්න පුළුවන්. ඒතර අපිට මේ හැරදාලා යන එක අසන් ලේසි වැඩක්. අපි කල්පනා කරලා අපේ මේ ඒකක ටික දියුණු කරන්න ගත්තොත් එහෙම මේ රටේ දේශපාලඥයෝගෙන් ඇති වැඩක් නෑ ආශා. මොකද අපේ රටේ දේශපාලඥයෝ කියලා කියන්නේ අර මාකටිං වල අන්තඵලයක්. අනිවාර්යයෙන්. මොකද අපේ රටේ යම්කිසි පුද්ගලයෙක් යම්කිසි මුදලක් වියදම් කරන්න පුළුවන් නම් පාර්ලිමේන්තුවට තීරණ එක මහ ලොකු වැඩක් නෙමෙයි. මොකද ඔවුන් මාකටිං හරහා පමණයි තීරණපත් වෙලා තියෙන්නේ. මොකද මම දකින එක්තරා අවස්ථාවකදී පාර්ලිමේන්තුවේ තුලදී කතා වෙන නැත්නම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් කතා වෙනවා අපි කොච්චර බොරු කිව්වත් අපිට නැවත පාර්ලිමේන්තුවට එන්න පුළුවන් කියලා. ඔතමයි ආශාන් අපේ රටේ ඇත්තම තත්ත්වය. අනිවාර්යයෙන්. ඔව්. සහ සුදුසු තැන්වලට සුදුසු සම්පත් නොවීම. මේ ඔක තමයි ලොකුම ඛේදවාචක. සර්ට මොන හරි එහෙම මේ අයිඩියා එකක් තියෙනවා දේශපාලනයට එන්න. නෑ ආශාන් මම ඇත්තටම රටට සේවය කරන්න ගොඩක් ආසයි. මම පුද්ගලිකව දේශපාලනයට එන්න විශේෂ බලාපොරොත්තුවක් නෑ. මොකද මේ කුණු ගඳ ගහන දේශපාලනයට එන්න මගේ බලාපොරොත්තුවක් නෑ. මට අවශ්‍ය වෙන්නේ මේ රටට සේවය කරන්න සහ ඒ වගේ සේවය කරන්න පුළුවන් රටට ආදරය කරන දරුවෝ පිරිසක් ගොඩනගන්න තමයි මට අවශ්‍ය වෙන්නේ. ඇත්තටම මම රට හැර දාලා යන්නේ නැත්තේ අන්නේ ප්‍රධාන කාරණය හේතු කොටගෙන. දැන් මේ තාක්ෂණය ගැන සහ නව තාක්ෂණික මායිම් ගැන කතා කරනකොට සර්ගේ ඔන්ලයින් පන්ති ගැන අපි අනිවාර්යෙන් කතා කළ යුතුමයි. මොකද මේ වෙනකොට අපි දකිනවා රටේ ලොකු ආර්ථික අර්බුදය තිබුණත් කොළඹ දරුවන් හරියට ඔන්ලයින් හරහා ඉගෙන ගන්නකොට කොළඹින් පිට දරුවන්ට ඇත්තටම මේ විද්‍යුත් තාක්ෂණය හරහා එහෙම නැත්නම් තාක්ෂණික මෙවලම් භාවිතා කරමින් ඉගෙන ගන්න අවකාශයක් නැහැ. ඔවුන් අපි දකිනවා පහුගිය දවස්වල කඳු වලට නගිනවා, ගස් වලට නගිනවා. මේම තමයි ඔවුන්ගේ අධ්‍යාපනය හදාරන්නේ. ඒ අතරවාරේ අපි දකිනවා සර් බොහොම සාර්ථක විදිහේ වැඩපිළිවෙලක් මේ ඔන්ලයින් අධ්‍යාපනය හරහා ක්‍රියාත්මක කරමින් යනවා. අපි ඒ ගැන කතා කරොත් එහෙම අපි කොහොමද මේ ඔන්ලයින් වැඩපිළිවෙල සහ මේ අධ්‍යාපනික ක්‍රමවේදය මාර්ගගත කිරීම පිළිබඳව දකින්නේ? සහ ඔබේ වැඩපිළිවෙල මොකක්ද? මම මගේ වැඩපිළිවෙල කතා කරන්න ඉස්සෙල්ලා සමස්තයක් වශයෙන් මේ ඔන්ලයින් අධ්‍යාපනික ක්‍රියාවලියට සමස්තයක් වශයෙන් රජයෙන් ලැබුණු දායකත්වය ගැන කතා කරන්න ඕන. ඉතාමත්ම කනගාටුදායකයි ආශාන් මේ රජයෙන් මේ ඔන්ලයින් අධ්‍යාපනයට නිසි වැඩපිළිවෙලක් සකස් කරලා දුන්නේ නැහැ. මේ රටේ ඉන්න වෙළඳ ප්‍රජාව, ව්‍යාපාරිකයන් ඔවුන්ට අවශ්‍ය වන පරිදි මේ විද්‍යුත් උපකරණවල මේ මෙවලම් වල මිල තීරණය කරන්න ගත්තා මේ රටේ ඉන්න මේ ව්‍යාපාරික ප්‍රජාව. ඒ කියන්නේ මේ සීමාවක් නැහැ. සීමාවක් නැතුව මොකද අසාමාන්‍ය ලෙස මිල ඉහළ ගැනීම නැතුව පාලන මිලක් තිබෙන්නේ නැහැ ආශාන්. එතනින් සිද්ධ වෙන්නේ අපේ රටේ බොහෝ දරුවෝ පිරිසක් එක්කෝ අම්මලා තාත්තලා කුරුණු තලනවා, එහෙම නැත්නම් තේ දලුන් නෙලනවා, එහෙම නැත්නම් රබර් කිරි කපනවා, එහෙම නැත්නම් දෛනිකව ජීවනෝපාය කරගත්ත බොහෝ පිරිසක් මේ ලංකාවේ ඉන්නවා. ඉතින් මේ අම්මලා තාත්තලාට හැකියාවක් ලැබුණේ නැහැ මේ දරුවන්ට මේ උපකරණ අරන් දෙන්න. ඉතින් සමස්තයක් වශයෙන් අධ්‍යාපනය තුළ යම් කඩාවැටීමක් සිද්ධ වුණා ආශාන්. ඒක ගැන බොහොම කනගාටුයි. අපි දන්නවා දැන් මේ කතා කරපු කාරණාවත් එක්ක රටේ මේ තාක්ෂණික මෙවලම් සම්බන්ධව සහ අධ්‍යාපනික ක්‍රමවේදයේ රටේ ආර්ථික තත්ත්වයේ ලොකු හිඩස් තියෙනවා, කඩාවැටීමක් තියෙනවා. ඒත් එක්ක සර්ගෙන් ඉගෙන ගන්න බලාගෙන ඉන්න සර් මේ වෙනකොට සර් මම හිතන්නේ රටේ බහුතරයක් සිසුන් සර්ත් එක්ක එකතු වෙලා ඉන්නවා. ඔවුන් වෙනුවෙන් සර්ට විශේෂ වැඩපිළිවෙලක් සහ සැලසුමක් තියෙනවද? ඔවුන් වෙනුවෙන් විශේෂ වෙච්ච ආශාන් අපි දැන් විභාගයට මුහුණ දෙන්නේ ඒ 2021 දරුවෝ ගත්තොත් ආශාන් විශේෂ ප්‍රශ්න පත්‍ර වැඩපිළිවෙලක් නිර්මාණය කරලා තියෙනවා. ඒ වගේම වුන්ට සියලුම පාඩම් ඒකකට අදාළ වන සිද්ධාන්ත ලබා ගැනීම වැඩපිළිවෙලක් ආශාන් නිර්මාණය කරලා තියෙනවා. 2021 දරුවන්ට අදාළව. ඒ වගේම ආශාන් A level 2022 2023 දරුවන්ට අදාළව ඔවුන්ගේ විභාගය දක්වාම ඒ කියන්නේ A level 2022 A level 2023 විභාගය දක්වාම අංග සම්පූර්ණයෙන්ම ඔන්ලයින් ක්‍රමවේදය ඔස්සේ ඉගෙන ගන්න මේ ලංකාවේ ඉන්න සියලුම දරුවන්ට අවකාශය සලස්වලා තියෙනවා. ඔන්ලයින් ක්‍රමවේදය ඔස්සේම A level 2022 23 විභාගය දක්වාම ඉගෙන ගන්න අවස්ථාව සලසලා තියෙනවා. ඒ වගේම මම විශේෂයෙන් මතක් කරන්න ඕන ආශාන් අපි විශේෂ වැඩපිළිවෙලක් සකස් කරලා තියෙනවා. A level 2022 දරුවන්ට අපි ජනවාරි මාසයේ මුල් සතියේ ඉඳගෙන විශේෂ ප්‍රශ්න පත්‍ර පන්තියක්. ඒ කියන්නේ revision with paper class කියන වැඩපිළිවෙල ක්‍රියාත්මක කරනවා. එතනදී දරුවන්ට පහුගිය වසරවලදී A level 2022 දරුවන්ට අදාළව සිද්ධාන්ත මගහැරුණා නම් ඒ සිද්ධාන්ත ටික සම්පූර්ණයෙන්ම රිවිෂන් විත් පේපර් ක්ලාස් වැඩපිළිවෙලත් එක්ක සම්පූර්ණ කරගන්න පුළුවන්. ඒ වගේම තමයි ඒ දරුවන්ට සුවිශේෂ ප්‍රශ්න පත්‍ර වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙනවා. past papers අංග සම්පූර්ණයෙන් ආවරණය කිරීමක් සිද්ධ වෙනවා. MCQ structured essay
ඒ වගේම තමයි ඒ දරුවන්ට අදාළව මොඩල් පේපර්ස් අංග සම්පූර්ණයෙන් විවරණ සමග ලබා දීම වැඩපිළිවෙලක්. විශේෂයෙන්ම දරුවෝ කාබනික පරිවර්තන කරන්න ලොකු නැඹුරුතාවයක් තියෙන. කාබනික පරිවර්තන ආවරණය කරන සුවිශේෂ ක්‍රමවේදයක් සකස් කරලා තියෙනවා. ඒ වගේම තමයි ෂෝට් නෝට්ස් හරහා සිලබස් එක දරුවන්ටම තනිව අවසන් කරගන්න පුළුවන් සෙල්ෆ් ස්ටඩි වැඩපිළිවෙලක් සකස් කරලා තියෙනවා. ඒ වගේම සුවිශේෂ වූ එක්සෑම් ප්ලෑන් එක මේ දරුවන්ව විශ්වවිද්‍යාලය දක්වා ගෙනියන සැලැස්මක් අපි පටන් ගන්නවා. ජනවාරි මාසේ මුල් සතිය පටන් ගන්නවා. ඒ වගේම තමයි ශාන් මේවර ඒ කියන්නේ මේ පාර O level ලියන දරුවන්ට පවා අපි විශේෂ සැලැස්මක් ක්‍රියාත්මක කළා තියෙනවා. ඒ කියන්නේ A level 2024 A level දරුවන්ට. ඒ කියන්නේ මේ පාර O level ලියන්න බලාගෙන ඉන්න දරුවන් වෙනුවෙන් සුවිශේෂ වැඩපිළිවෙලක් අපි පටන් ගන්නවා. ජනවාරි මාසේ මුල ඉඳගෙන පටන් ගන්නවා. ඒ ළමයි O level විභාගයට යනකොට පළමු ඒකකයේ ආවරණය කරන්න වැඩපිළිවෙලක් පටන් ගන්න. මොකද අපිට අනාගතයේ තුලදී, ඒ කියන්නේ A level 2024ට අදාළව විභාගයේ පැවැත්වෙන්නේ මොන කාලය තුලද කියන එක අපිට ලොකු ගැටලුවක්. අන්න ඒ නිසා මොකද O level පෙර සූදානමක් වශයෙන් අපි ජනවාරි මාසේ මුල ඉඳගෙනම ආරම්භ කරන්න තීරණය කරලා තියෙනවා. පළවෙනි පාඩමේ ඉඳගෙන වැඩපිළිවෙල දරුවන්ගේ O level වලට කිසිම හානියක් නොවෙන්න O level විභාග කටයුතු වලට ඒ ප්‍රශ්න පත්‍ර වලට කිසිම හානියක් නොවෙන්න සුවිශේෂ ආකාරයේ වැඩපිළිවෙලක් අපි ජනවාරි මාසේ මුල ඉඳගෙනම පටන් ගන්නවා A level 2024 දරුවන්ට. හොඳයි. සමහර වෙලාවට අපි දකිනවා සමිත සර් දැන් පහුගිය අතීතයේ කියවනක් තියෙනවා මේ ලොවින් එකෙක් එක් දෙයකට වෙයි සමත කියලා. නමුත් මේ වෙනකොට වර්තමාන පරපුර ඔය මතය බිඳලා ඉවරයි. සමහර වෙලාවට සමහර දරුවන් චිත්‍රාන්දින දරුවා ගණන් වලට දක්ෂ වෙන්න පුළුවන්. ගණන් වලට දක්ෂ දරුවා තාරකා විද්‍යාවට දක්ෂ වෙන්න පුළුවන්. මේ අතරපාරේ කලාකරුවන් ඉන්න පුළුවන්. දැන් මේ නව තාක්ෂණික පරපුරනේ දැන් ඉදිරියට බිහි වෙන ඩිජිටල් ප්ලැට්ෆෝම් එක හරහා බිහි වෙන පරපුරක් තමයි ඉදිරියට තියෙන්නේ. ඉතින් ඔය මාර්ගගත ක්‍රමවේදය සහ ඔන්ලයින් අධ්‍යාපනික ක්‍රමවේදය මම හිතන්නේ මේ වෙනකොට ඉතාමත් සාර්ථකයි ලංකාවේ. අර අපි කලින් සඳහන් කරා වගේ මේ ඩිවයිස් වල අවුලක් සහ මේ මාකට් එකේ ප්‍රශ්නයක් තියෙනවා. ඒ වෙනුවෙන් අපිට විසඳුමක් අවශ්‍යයි. අවසාන වශයෙන් සර් මම හිතන්නේ සර්ගේ ක්ලාස් වල මාර්ගගත ක්‍රමයට ගත්තත් ෆිසිකල් ක්ලාස් එකක් ගත්තත් මේ දරුවන්ට සබ්ජෙක්ට් එක විතරක් නෙමෙයි විෂය පතය පමණක් නෙමෙයි විෂය පතයට එහා ගියපු ජීවිත අත්දැකීමක්. ඔවුන්ට මේ ජීවිතය මොන විදිහට පවත්වා ගත යුතුයි, තමන්ගේ ජීවිතයට අදාළව තමන්ගේ වටපිටාව කොහොමද හදාගත යුත්තේ කියන කාරණාව ඍජුවම කතා කරනවා. මොකද ගුරුවරයෙක්ගෙන් දරුවෙක් සහ දරුවෙක්ගේ දෙමව්පියෙක් බලාපොරොත්තු වෙන්නේ විෂය පමණක් නෙවෙයි, විෂය පරිබාහිර කරුණුත් බලාපොරොත්තු වෙනවා. අවසාන වශයෙන් අපි කිව්වොත් එහෙම සර් මේ වෙනකොට සර්ගේ දරුවන් ඉන්න පුළුවන්, මේ සිසුන් ඉන්න පුළුවන් මේ වැඩසටහන ආරම්භන සහ එන්න බලාපොරොත්තුෙන් ඉන්න පිරිස ඉන්න පුළුවන් ඔවුන් වෙනුවෙන් සමස්තයට ඔබ දෙන ආදර්ශය, ඔබ දෙන පණවිඩය මොකක්ද, ඔබ දෙන මැසේජ් එක මොකක්ද? ආශාන් මේ තියෙන කාල සීමාවත් එක්ක මම කෙටි පණිවිඩයක් ලබා දෙන්නම් ආශාන්. ඒ තමයි දරුවන්ට මම කරන ඉල්ලීම තමයි පුතාලා ඉගෙන ගත්තොත් දෙයක් ඒ ඉගෙන ගත්තට පස්සේ ඒකේ තියෙන වටිනාකම භෞතිකව ලබා ගන්න ඕනම සැප සම්පතකට වඩා වැඩි. අපිට භෞතිකව දේවල් බිඳ වැටෙන්න පුළුවන්. යම්කිසි විදිහකට ස්වභාවික ව්‍යසනයක් ඇවිල්ලා අපි ළඟ තියෙන භෞතික සැප සම්පත් අපෙන් විනාශ වෙලා යන්න පුළුවන්. නමුත් අශාන් අපි ඉගෙනගෙන අපි ග්‍රහණය කරගත්ත අපේ දැනුම මොන බාහිර පරිසර තත්ත්වයක් ආවත් ඉවත් වෙලා යන්නේ නැහැ. ඒ නිසා මම දරුවන්ගෙන් ඉල්ලන දේ තමයි ඉහළ කැපකිරීමක් කරන්න. එතනදී මේ කෑම බීම් වල පුතා රස බලන්න උත්සාහ කරන්න එපා අපේ දරුවෝ ටික. පුතාලට අම්මලා තාත්තලා පුළුවන් උපරිම ආකාරයට කන්න බොන්න දෙනවා. ඒ වගේම තමයි අපේ දරුවෝ කිසිසේත්ම අඳින ඇඳුම දිහා බලන්න එපා. පුතාලට තියෙන එක ඇඳුම නම් ඒක හොද අඳින්න. උදේ කන කෑම වේල උදේ 8ට පෙර ගත්තාම ඇති. දවල්ට කන්න පොඩ්ඩක් ප්‍රමාද වෙයි, රැයට කන්න පොඩ්ඩක් ප්‍රමාද වෙයි, ආහාර වේලක් දෙකක් මගහැරෙයි. පුතාලා මතක තියාගන්න මේ ලෝකේ වෙනස් කරන්න නම් අනිවාර්යයෙන්ම ඉහළ කැපකිරීමක් කරන්න අවශ්‍ය වෙනවා. මේ ලෝකේ වෙනස් කරලා තියෙන පුතා ඇත්තටම බඩගින්න ඉඳ මිනිස්සු ටික. ඒ වගේම මේ ලෝකේ වෙනස් කරලා තියෙන සාක්කු හිස්ව ඉඳපු මිනිස්සු ටික තමයි මේ ලෝකේ වෙනස් කරලා තියෙන්නේ. ඒ නිසා මේ වැඩසටහනත් එක්ක සම්බන්ධ වෙලා ඇති. ආශාන් ඔන්ලයින් වැඩසටහනත් එක්ක මොකද දක්ෂ කතිකයෙක් බොහොම නිරවුල්ව වැඩසටහන ඉදිරිපත් කරන දක්ෂ තරුණයෙක්. ඉතින් මේ වැඩසටහනත් එක්ක බොහෝ තරුණ පිරිසක් සම්බන්ධලා ඉන්න. ඉතින් මම පුතාලගෙන් ඉල්ලන්නේ මේ තරුණ පිරිසකින් ඉල්ලන්නේ පුතාලට විවිධ බාධක තියෙන්න පුළුවන්. ඒ මොන බාධකේ තිබ්බත් පුතාලා ඉගෙනුම් අවස්ථාව නැති කරගන්න උත්සාහ කරන්න එපා. වර්තමානයේ මම දකිනවා ආශාන් මේ තරුණ ප්‍රජාව මේ ඔන්ලයින්
වෙළඳාමත් එක්ක මේ ඔන්ලයින් මේ තියෙන යම් උපක්‍රම පාඨමාලා මෙන්න මේ දේවල් එක්ක තමන්ගේ අධ්‍යාපන වැඩ කටයුතු කඩාකප්පල් කරගන්න. අශාන් වෙන්න ඕන දේ තමයි පුතාලාගේ මූලික අධ්‍යාපනය ලබා ගන්න. පුතාලා හොඳට O level පාස් වෙන්න, හොඳට A level පාස් වෙන්න අපි උත්සාහ කරමු උපාධි මට්ටමට යන්න. දැන් අපේ පන්තිය තුලින් දරුවන්ව මම හැමතිස්සෙම ආමන්ත්‍රණය කරන්නේ පුතාලා උපාධිය දක්වාම යන්න. ඒ උපාධිය දක්වා ගිහිල්ලා එතනනුත් තව ඉහළට ඉගෙන ගන්න කියන දේ මම අපේ දරුවන්ට මතක් කරනවා. ඉතින් පුතාලාට අර මම මුලින්ම කිව්වා වගේ මේ ඇඳුම් පැළඳුම් දිහා බල මේ කන බොන කෑම බීම දිහා බල ඉගෙනුම් අවස්ථා නැති කරගන්න උත්සාහ කරන්න එපා. ඉරිච්ච ඇඳුමක් ඇඳගෙන ගිහින් හරි පුතා ඉගෙන ගන්න, මතක තියාගන්න. වාට දැන් තියෙන ප්‍රශ්නය, පුතාට දැන් තියෙන ප්‍රශ්නය තව අවුරුදු 5කින් ඒක ප්‍රශ්නයක් නෙමෙයි. පුතාලා ඒක හොඳට මතක තියාගන්න. ඒ නිසා පුතාලා දැන් තියෙන ප්‍රශ්නයක් මත පුතාලා ජීවිතේ කඩාකප්පල් කරගන්න උත්සාහ කරන්න එපා. ඉතින් පුතාලා කැපකිරීම කරනකොට පුතාලා මතක තියාගන්න කැපකිරීමක් යන කුමක්ද කියලා. පුතාලා මතක තියාගන්න කැපකිරීම කරනවා කියලා කියන්නේ පුතාලා ආස දේවල් නොකර ඉන්නවා කියන එකට. අපි ආසම දෙයක් තමයි නිදා ගන්න. මාත් නිදා ගන්න ආසයි. මම විශ්වවිද්‍යාල ජීවිතය තුළ පුතාලා මතක තියාගන්න නිදාගෙන තියෙන ඉතාමත්ම සීමිත කාල සීමාවක්. ඒතර ඒ සීමිත කාල සීමාවක් අපි නිදාගත්තට පස්සේ වෛද්‍යවරු කියන්න පුළුවන් විවිධ ප්‍රශ්න මතුවෙන්න පුළුවන් කියන එක. නමුත් පුතා මතක තියාගන්න වෛද්‍යවරයා එතනට ගියත් ওই සීමිත කාල සීමාව නිදාගෙන තමයි. අපිට නිින්ද පුතාලා මතක තියාගන්න පැය 5ක නිින්දකට සීමා කරගන්න. ඔතනදී දරුවෝ සාමාන්‍යයෙන් මගෙන් පන්තියේදී අහන ප්‍රශ්නයක් තමයි නිින්ද පැය 5ක් කියලා කියන්නේ රැයට පැය 5යි දවල්ට පැය 5යිද කියලා. ඔය දැන් ඔතනදී මේ මටත් අහන්න නැත්නම් ප්‍රශ්නේ තියෙනවා නිින්ද පැය 5කට සීමා කරන අවම වශයෙන් පැය 9ක් 8ක් වගේ නිදා ගන්න කියලා මේ වෛද්‍යවරු සඳහන් කරන්නේ. ඔය නිින්ද පැය 5කට සීමා කරන එක මේ දරුවන්ගේ පැත්තෙන් ගත්තට පස්සේ ඒක බලපාන්නේ නැද්ද සර්? ඕෂන් අපිට පැය 5ක නිින්ද කියන එක අශාන් මේක අනාගත ආයෝජනයක්. අපි මේ පැය 5 නිින්ද අපිට පසුකාලීනව අපි ජීවිතය හොඳ තත්ත්වයට ගත්තට පස්සේ ඕක මනෝ වෛද්‍ය විද්‍යාව තුළ කතා කරන පැය 8ක නිින්දට අපිට අරගන්න පුළුවන්. නමුත් පුතාලා දැන් පැය 8ක් නිදාගත්තොත් පුතාලට වෙන්නේ මුළු ජීවිත කාලය තුළම පැය 2ක් හෝ පැය 3ක් පමණ නිදා ගන්න වෙන්නේ. ඒ නිසා පුතාලා කැපකිරීම කරන්න දැන් පැය 5ක් නිදා ගන්න, ඉතිරි කාලේ වැඩ කරන්න. ඉතිරි කාලේ වැඩ කරනකොට පුතා අපිට පැය 5 අඩු කරලා පස්සේ කාලය තියෙනවා පැය 19ක කාලයක්. ඒ පැය 19ක කාලය නිවැරදිව කළමනාකරණය කරගන්න. අපි යක්කුනේ මේ පැය 19ක් වැඩ කරන්න. පුතාලා ගෙදර පරිසරයට උදව් කරන තව පැය කිහිපයක් තියාගන්න. පුතාලා පොත්පත් කියවන පුරුද්දක් දෛනිකව තියාගන්න. මේ පොත්පත් කියවන පුරුද්ද, ඒ වගේම ගෙදර පරිසරයට උදව් කරන්න. මේ දේවලුත් එක්ක කාලය ඉවත් කරාට පස්සේ පුතාලට පැය 15කට 16කට ආසන්න කාලයක් තියෙනවා. ඉතින් මේ පැය 15ක 16 කාලය කළමනාකරණය කරගත්තොත් පුතාලට ඉහළම ජයග්‍රහණයට යන්න අනිවාර්යයෙන්ම අවකාශය ලැබෙනවා. සර් දැන් මට පොඩි අතුරු ප්‍රශ්නයක් තියෙනවා. මොකද දැන් මේ වර්තමාන පරපුර දැන් මගේ මේ නාලිකා වරහත් ගොඩක් දුරට කතා කරන්නේ මේ අන්තර්ජාල ව්‍යාපාර සහ අන්තර්ජාල ව්‍යාපාරික අවස්ථා ඉන්ටර්නෙට් එකකින් සල්ලි හොයන විදිය, ඔන්ලයින් මනි හොයන විදිය. එතකොට වර්තමාන පරම්පරාව ගොඩක් දුරට නැඹුරු වෙලා ඉන්නවා මේ අධ්‍යාපනය කියන දේ එක තැනකින් නතර කළා. කම්පියුටර් එකක් ඉස්සරහට ගිහලා සල්ලි හොයන මට්ටමකට. දැන් උතන ඇත්තටම ලොකු ඛේදවාචකයක් නේ. මොකද මේ වෙනකොට අන්තර්ජාලය හරහා සල්ලි උපයන සහ ලෝකේ අපි ගත්තොත් එහෙම Facebook නිර්මාතෘව ගත්තත්, Zoom නිර්මාතෘව ගත්තත්, Microsoft නිර්මාතෘව ගත්තත් මේ අය Tamanගේ ගමන් මාර්ගය හදාගෙන තියෙන්නේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය, ඊට අමතරව උපාධිය මේ හැමදේම සම්පූර්ණ කරගෙන මිනිසුන්ට සහ අපේ මේ ළමයින්ට ගිහිල්ලා තිනවා මේ අධ්‍යාපනය අවශ්‍ය නැහැ සල්ලි හම්බ කරන්න. එහෙම නැත්නම් අධ්‍යාපනය අවශ්‍ය නැහැ දියුණු වෙන්න කියලා. ඒකට මොනවද කියන්න තියෙන අවසාන වශයෙන්? ඕෂන් ඒකෙදි වැරද්ද තියෙන දරුවන්ගේ නෙමෙයි ආශාන්. මේ රට වර්තමානයේ වැටිලා තියෙන ආර්ථික තත්ත්වයත් එක්ක මේ දරුවන්ගේ දෙමව්පියෝ බොහොම දුක් මහන්සියලා තමයි මේ දරුවන්ව ජීවත් කරවන්නේ. මම කිසිසේත් මාෂාන් ඒ තත්ත්වයට ඒ දරුවෝ ඔන්ලයින් මේ විවිධ ක්‍රම හරහා මේ මුදල් උපයන්න උත්සාහ කරනට මම ඒ දරුවන්ට චෝදනාවක් එල්ල කරන්නේ නැහැ. ඒ චෝදනාව මම එල්ල කරන්නේ නැවත වාරයක් මේ රටේ ඉන්න පාලකයන්ට. මොකද මේ රටේ ඉන්න පාලකයෝ හැමතිස්සෙම මේ ජනතාව විනාශ කරන වැඩපිළිවෙලක් හැමතිස්සෙම ක්‍රියාත්මක කරලා තියෙනවා. ඒ මිනිස්සු නැගී සිටින්න ඉඩ දෙන්නේ නැහැ. ඉතින් අපේ යමක් කමක් තීරණ වයසට ආවට පස්සේ මේ ගෙදරක ඉන්න දරුවෙක් උත්සාහ කරන්නේ මුදල් උපයන්න උත්සාහ කරන්නේ. විතර මේ දරුවන්ව නැවත වාරයක් ආශාන් විනාශ කරලා තියෙන මේ රටේ පාලකයෝ ටිකම තමයි. හොඳයි. ඉතින් මම හිතන්නේ මේ වැඩසටහන භාගයකට ආසන්න කාල සීමාවක් මේ විදිහට පවත්වාගෙන ආවා. මම හිතන්නේ ඔබේ ජීවිතේ තීරණාත්මක අවස්ථාවක්. එහෙම තමයි ඔබේ ජීවිතේ ටර්නින් පොයින්ට් එක වෙන්න පුළුවන් මේ වැඩසටහන. ඉතින් සමස බොහොම ස්තුතියි අද අපිත් එක්ක සහභාගී වුණාට සහ මේ මගේ ආරාධනාව පිළිගත්තට සහ මේ අපි දකින වර්තමාන ගුරුවරුන් Tamanගේ ගුරු භූමිකාව පැත්තකින් තියලා වෙන භූමිකාවක් රඟපානවා හෝ මාකටිං වෙනුවෙන් මොන හේතුන් මත ඒක දියත් කරනවා. නමුත් මම සර්ට විශේෂයෙන්ම පෞද්ගලිකව කර කරනවා. මොකද දරුවන්ගේ අධ්‍යාපනය වගේම දරුවන්ට මේ ජීවිතය ගැන අවබෝධය දිය යුතුයි.
ජීවිතය කියන තැනදී ආදරය කරන්න ඕනේ කොහොමද? ඒ ආදරය තුලදී තමන්ගේ පෙම්වතා පෙම්වතියව රැකගන්නේ කොහොමද? ඒ වගේ දේවල් නෙමෙයි. සමාජීය වශයෙන් ලොකු ප්‍රශ්නයක් අපි ඉන්නවා. ඒ වගේ දේවල් එන්න සමාජීය ප්‍රශ්න පිළිබඳව දරුවන් දැනුවත් කරන්න ඕනේ. අපි වැඩසටහන අවසන් කරමු. මට අවසාන වශයෙන් කියන්න. සට මොනවද දැනෙන්නේ මේ වැඩසටහන සම්බන්ධව සහ අද අපිත් එක්ක එකතු වීම සම්බන්ධව? ඔව් ආශාන් මම මුලින්ම ස්තුතිවන්ත වෙනවා ආශාන් මට මේ වැඩසටහනට ආරාධනා කිරීම සම්බන්ධයෙන්. මොකද මම ආශාන් ඔන්ලයින් කියන වැඩසටහන මම YouTube වල අතර වශයෙන් දැකලා තියෙනවා. මම වීඩියෝස් ගණනාවක් මම මේ ඔස්සේ බලලා තියෙනවා. ඇත්තටම මට ආශාන් මේ වැඩසටහනට ආරාධනා කරද්දි මට ලොකු ගැටලුවක් මතුණා. ඇයි ආශාන් මට මේකට ආරාධනා කරන්න කියලා? මොකක්ද හේතුව කියලා? ඔව් හේතුව අන්න ඒක තමයි මට ආශාන් තිබ්බ ලොකුම ගැටලුව. මොකද මම දැක්කේ ආශාන්ගේ YouTube channel එකත් එක්ක ගොඩක් වෙලාට මේ ඔන්ලයින් හරහා මුදල් හම්බ කරන්නේ කොහොමද? ඒ වගේම ව්‍යාපාරික කටයුතු සාර්ථක කරගන්නේ කොහොමද? මේ වගේ දේවල් තමයි ආශාන් මම දැක්කේ. ඉතින් මම විශ්වාස කරනවා මේ වැඩසටහනත් එක්ක ආශාන් එක්ක ලොකු ප්‍රේක්ෂකාගාරයක් ඉන්නවා. ඒ ප්‍රේක්ෂකාගාරයට අද ටිකක් වෙනස් අත්දැකීමක් ලැබෙන්නේ නැති කියන දේ මම විශ්වාස කරනවා ආශාන්. ඒ වගේම ආශාන් සුබපතන මේ වැඩසටහන තව දුරටත් ක්‍රියාත්මක කරගෙන යන්න තරුණයන්ගේ අදහස් ගන්න ඒ වගේම විවිධ වෘත්තිකයන්ගෙන් දැනුම බෙදලා දෙන්න උත්සාහ කරන්න අපේ තරුණ දරුවන්ට. මොකද අපි තරුණ දරුවෝ මේ වෙනකොට අතරමං වීමකට ලක් වෙලා තියෙනවා. ඉතින් මේ අතරමං වෙලා ඉන්න පිරිසට ආශාන් ව්‍යාපාරික ඒ දැනුම ලබා දෙන්න උත්සාහ කරනවා වගේම තවදුරටත් මේ වෘත්තිමය අවස්ථා පෙන්වලා දෙන්න උත්සාහ කරන්න ඒ වෘත්තිකයන්ගේ දැනුම ලබා දෙන්න පුළුවන් තරම් උත්සාහ කරන්න. ආශාන් මම පොඩි දෙයක් මතක් කරන්නම්. ඒ තමයි අපි ගත්තොත් එහෙම විශේෂයෙන්ම අපි Microsoft ආයතනය ගත්තත් එහෙම නැත්නම් අපි Facebook අපේ දරුවෝ නිතර යන්න උත්සාහ කරනවා. නම් පුතාලා යන්න එපා. මොකද යන්න එපා කියලා කියන්නේ පුතාලා Facebook නිර්මාතෘවරයා පවා දෛනිකව උත්සාහ කරන්නේ පොත්පත් කිහිපයක් කියවන්න. මම දැක්කේ නිර්මාතෘවරයා අර ඊයර් ප්ලෑන් එකක් හදාගෙන තියෙනවා. ඊයර් ප්ලෑන් එක තමයි තිබ්බේ මාක් සකර්බර්ග්ගේ එක වර්ෂයකට අලුත් භාෂාවක් ඉගෙන ගන්න ඕන කියන එක. ඉතින් ඒ පුද්ගලයාත් එහෙම උත්සාහ කරද්දී පුතාලා සමාජ ජාලා භාවිතා කරන අවබෝධයෙන් භාවිතාන උත්සාහ කරන්න. හොඳයි. ඉතින් අද වැඩසටහන නරඹපු සියලුම දෙනාට බොහොමත් ස්තුතියි. ඒ වගේම ඔබේ ව්‍යාපාරය ගැන, ඔබේ සේවාව ගැන, ඔබේ ආයතනය ගැන උනන්දුවක් තියෙන ඔබේ ව්‍යාපාරය තවදුරටත් දියුණු වෙන්න අපි ප්‍රාර්ථනා කරනවා සියලුම දෙනාට. ඊට අමතරව ජීවිතේ යම් යම් තැන්වල අපිට ජීවිතේ තීරණාත්මක සම්දිස්ථාන මුණ ගැහෙනවා. ඒ සම්දිස්ථාන අපිට මුණ ගැහෙන්නේ සමහර වෙලාවට ගුරුවරයෙක්ගෙන් වෙන්න පුළුවන්, සහෝදරයෙක්ගෙන් වෙන්න පුළුවන්, උපදේශකවරයෙක්ගෙන් වෙන්න පුළුවන්. අපි දන්නේ නැහැ අපේ ජීවිතයේ ටර්නින් පොයින්ට් එක මුණ ගැහෙන්නේ කාගෙන්ද කියලා. සමහර වෙලාවට අපි සමිත සර් එක්ක අපි මේ අති කරගත්ත කතා බහ තුළ ඔබේ ජීවිතයේ වෙනස්ම මානයකට යන්න පුළුවන්. ඔබ වැඩසටහන සම්පූර්ණ වශයෙන්ම නරඹුවා නම්. ඉතින් නැවත වතාවක් සමිත සර් බොහොමත්ම ස්තුතියි මගේ ආරාධනාව පිළි අරගෙන ආවට. ඒ වගේම ඔබට පුළුවන් සම්බන්ධ කරගන්න ඔන්ලයින් ක්ලාස් සම්බන්ධව සහසගේ මේ විෂය ධාරාව පිළිබඳව රසායනික විද්‍යාව පිළිබඳව හරහා ඉගෙන ගන්න අවශ්‍යතාවයක් තියෙන සුළු දෙනාට පහළ තියෙනවා අපි ඩිස්ක්‍රිප්ෂන් දාලා ඒවා ෆලෝ කරන්න. ඒකට අවශ්‍ය දුරකථන අංක අපි සඳහන් කරන්නම්. ඒවට කතා කරන්න. ඔබට වැඩි විස්තර දැනගන්න පුළුවන් කොහොමද සර්වර් මේ හරහා සම්බන්ධ කරගන්න සහ ඔබේ විෂය පතයට අදාළව කොහොමද මේ අමතර පන්තිවලට සහභාගී වෙන්න කියන කාරණාව. ඒ වගේම තවත් යමක් ඔබට අනිවාර්යෙන්ම කිව යුතුයි. ඔබේ භාණ්ඩය, ඔබේ සේවාව, එහෙම නැත්නම් ඔබේ බ්‍රෑන්ඩ් එක ගැන මුළු ලංකාවටම අරන් යන්න අපි සූදානම්ෙන් ඉන්නවා. ඉතින් ඔබට ව්‍යාපාරික අවස්ථාවක් තිබෙනවා නම් ඔබේ ව්‍යාපාරය විශාල පිරිසක් අතරට ගෙනියන්න අපිට කතා කරන්න අපි ලෑස්ති ඔබේ ව්‍යාපාරය ලංකාවේ විශාල පිරිසක් අතරට ඉතාමත් සාර්ථකව ඩිජිටල් ප්ලැට්ෆෝම් සරහා අරගෙන යන්න. ඉතින් අපි වැඩසටහන අවසන් කරනවා. බොහොමත්ම ස්තුතියි අපිත් එක්ක රැඳී සිටපු හැම කෙනෙක්ටම. ඔබේ අදහස් අපිට වටිනවා. වැඩසටහන පිළිබඳව පහලින් කමෙන්ට් සෙක්ෂන් එකේ තියෙනවා අදහස් පළ කරන්න, ලයික් කරන්න, ෂෙයා කරන්න. අපි අරන් ආපු මේ වැඩසටහන පිළිබඳව ඔබේ මතය අනිවාර්යෙන්ම සඳහන් කරන්න. නැවතත් දවසක ඔබේ ජීවිතය වෙනස් කරන නවමු අත්දැකීමක් සමගින් ඔබේ ආයතනය, ඔබේ ව්‍යාපාරය දිනෙන් දින වැඩි දියුණු කරගන්න උත්සාහ කරන අය වෙනුවෙන් නැවත වතාවක් හම් වෙන බලාපොරොත්තු ඇතුව අදට සමුගෙන යනවා. හැම කෙනෙක්ටම ප්‍රාර්ථනා කරනවා සුබ දවසක්. ආයුෂ බොහෝ වේවා. අයිබෝන් සර්. අයිබෝන් සර්. ඔබේ ව්‍යාපාරයක් ලංකාවේ වේගයෙන්ම වර්ධනය වන සාර්ථකම ව්‍යාපාරයක් බවට පත් කරගන්න මේ වන විටත් ලංකාවේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාර සහ වෙළඳ සන්නාම 500කට අධික ප්‍රමාණයක් අපත් සමග අත්වල් බැඳගෙන සිටී. දැන්වීම් කරන සහ අලෙවි කරන ශේෂ්ත්‍රයේ වසර ගණනක අත්දැකීම් සමග ඔබේ ව්‍යාපාරයේ සාර්ථකත්වය අදම අත්විඳින්න. ව්‍යාපාර ප්‍රවර්ධනය, වෙළඳ දැන්වීම් නිර්මාණකරණය, වෙළඳ දැන්වීම් හඬ සැපයීම ඔබේ ආයතනයේ සමාජ මාධ්‍ය මෙහෙයවීමේ සිට සියලුම ප්‍රවර්ධන කටයුතු
දිවයිනේ අඩුම මිලකණන් යටතේ ප්‍රවීණයන් හරහා වැටිම අනර්ගත්වයෙන් අදම සිදු කරගන්න. පැය 24 තුළ ඔබට සුදුසු ඕනෑම වෙලාවක අපට කතා කරන්න. 077 46 58 684